හරි. අද අපි සංඛ්‍යාවේ තව කොටස් ටිකක් තියෙනවා අපි කතා කරමු. අද කතා කරමු අපි ඉසෙට් ලකුණ ගැන. ඔයගොල්ලෝ කතා කරන්නේ ඉසෙට් ස්කෝර් එක ගැන කතා කරමු. රයිට්? ලියා ගන්න. ලියා ගන්න ඉසෙට් ලකුණ. ඉසෙට් ලකුණ. ඉසෙට් ලකුණ. හරි. මේකේ මුගක් අයට මේ ඉසෙට් ස්කෝර් එක කියුවට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. හරි වෙන විදිහ දන්නේ නැහැ. ව්‍යාපෘති දෙකක් අරගෙන පෙන්නන්න මොකද වෙන්නේ කියලා. හරි. ලියා ගන්න. මධ්‍යන්මය x බා සම්මත අපගමනය s වන ව්‍යාප්තියක මධ්‍යන්මය x බා හා සම්මත අපගමනය s වන ව්‍යාප්තියක මුල් ලකුණ सिंपल एक्स्ट्रा अनुरूप सिंपल एक्स्ट्रा अनुरूप इसेट लागू इसेट एक्स लेस गण मूल लकुण एक्स्ट्रा अनुरूप इसेट लकुण इसेट एक्स लेस गण इसेट एक्स एक्स ऋण एक्स बार विधि सम्मत अपगमन මේක පැහැදිලි කරගමු එකින් එකට. ඒ කියන්නේ ඕගොල්ලන්ට විභාගෙදී දැන් බලන්න. ඕගොල්ලන්ගේ සාමාන්‍යයෙන් ඔය විෂයන් වලට එනවනේ 30 40 50 73 75 90 කියලා ලකුණු. ඒකට අනුරූප ඒ ලකුණ තමයි මේ x කියලා කියන්නේ. ඒකේ ඉසෙට් ලකුණ හැදෙන්නේ මේ විදිහට. ඒ ව්‍යාප්තියේ මධ්‍යන්නේ x බාර් කරලා සම්මත අපගමනයෙන් බෙදෙනවා. රයිට්? හරි. අපි මේක ව්‍යාප්ති දෙකකට අරගෙන බලමු කොහොමද හදන්නේ. එහෙනම් මේක පොත්වල තියාගන්න ඉසෙට් ලකුණ. ඉසෙට් x සමානයි x ඍණ x බාර් බෙදීම s. යන ව්‍යාප්තිය සලකන මේ විභාගයකදී ලකුණු ගත්ත විදිහක් බලන්න. ශිෂ්‍යෝ පස්සේ මේක අපි මධ්‍යන්නේ හොයනවා. මධ්‍යන්නේ කියන්නේ සිග්මා xi බෙදීමේ 20 25 30 35 40 ඔක බෙදනවා පහ.
මධ්‍යන්නේ හොයන්න පුළුවන්. මේ ටික එකතු කරලා පහෙන් බෙදුවොත් අපිට එනවා 30යි කියන්නේ. දෙයක්. මධ්‍යන්නේ 30යි. අපි සම්මත අපගමනය හොයන්න කලින් විචලතාවය හොයනවා. විචලතාවයේ මූලිකම සූත්‍රය අර්ථ දැක්වීම. xi ඍණ x භාවන වර්ගය බෙදීම n. i සමාන s දෙන්න. s වර්ගය. මේක මේ සූත්‍රයේ මෙහෙම තිබ්බට සරල දෙයක් තියෙන අපි එකින් එකට බලමු. හරි? විචලතාවය ගන්න. මේ එක් අගයෙන් මධ්‍යන්නේ අඩු කරනවා. 20න් අඩු කරනවා 30. ඒකේ වර්ගය. ධන 25න් අඩු කරනවා 30. ඒකේ වර්ගය. ධන 30න් අඩු කරනවා 30. ඒකේ වර්ගය. ධන 35න් අඩු කරනවා 30. ඒකේ වර්ගය. ධන 40න් අඩු කරනවා 30. ඕකේ වර්ගය. බෙදීම. අය ගණන් ඔක්කොම 5යි. 5න් බෙදලා. මේ ලොකුවට මෙහෙම තිබ්බට xi කියලා කියන්නේ මේකේ සාධාරණ. x එක දැම්මොත් පළවෙනි කෙනා, x දෙක දැම්මොත් දෙවෙනි කෙනා. මෙයාගන්න. මේ සූත්‍රේ නැති වුණත් මෙහෙම ගන්න පුළුවන්. එක් අගය මධ්‍යන්නෙන් ගන්නා අපගමන. මධ්‍යන්නෙන් ගන්නා අපගමනයන්ගේ වර්ගවල මධ්‍යය. මේක සුළු කළොත් එනවා 20න් 30ක් ගියාම ඍණ 10යි. ඍණ 10 වර්ගයේ 100යි. 25න් 30ක් ගියාම 5යි 125යි. sorry. 5 වර්ගයේ 25යි. මේක බිඳුවයි. ආයි මේක එනවා 250 බෙදීම 5යි කියලා. ඒ කියන්නේ 50යි කියන්නේ s වර්ගයේ 50යි. හරි. 20න් 30ක් ගියාම ඍණ 10යි. ඍණ 10 වර්ගයේ ධන 100යි. 25න් 5ක් ගියාම ඍණ 5යි. ඍණ 5 වර්ගයේ 25යි. මේක බිඳුවයි. ධන 5 වර්ගයේ 25යි. ධන 10 වර්ගයේ 100යි. ඔක්කොම එකතු කළාම 250යි. ඒක 50න් බෙදුවම 50යි. එහෙනම් මේ විචලතාවය සම්මත අපගමනයේ කියන්නේ සම්මත අපගමනය කියන්නේ විචලතාවයේ වර්ග මූලය. සම්මත අපගමනය කියන්නේ විචලතාවයේ වර්ග මූලය. එහෙනම් මේක සුළු කළාම එනවා අපිට 25 වරක් 2 කියලා ලියන්න පුළුවන්. 5යි මූල 2. මේක ධනාංකය සම්මත. දෙයක්. මේක හරිය නේද? එහෙනම් මේ ව්‍යාප්තියේ මධ්‍යන්‍ය S කියන්නේ 5යි මූල කියලා. S කියන්නේ 5යි මූල. දැන් දැන් මේ ඕගොල්ලන්ගේ ළමයි ඕගොල්ලන්ගේ ළමයි 5 දෙනෙක් ගත්ත ලකුණු විශේෂ. හරි
ඒකේ මාධ්‍යයන්ගේ කියයි සම්මතව ගමනේ 5යි මූල 2යි. දැන් බලන්න Zx මෙන්න මේ 20ට අනුරූප Z ලකුණු. x ට 20 මේකේ තේරුම 20ට අනුරූප Z ලකුණු. අපි කරන්නේ x ට දානවා 20. 20න් අඩු කරනවා මාධ්‍යයන්ගේ 30. බෙදනවා සම්මත අපගමනයේ 5යි මූල 2. මේක සුළු කළාම වෙනවා 20න් 30ක් ගියාම ඍණ 10යි. ඍණ 10 බෙදීම 5යි මූල 2යි. එතකොට එනවා ඍණ 2යට මූල 2යි. මේක ලියන්න පුළුවන් මූල 2 වරක් මූල 2 කියලා. මූල 2 එකට ගියාම 2යි. මෙයාට මෙයා කැන්සල් වෙනවා. මූල 2යි. සාමාන්‍යයෙන් අපි දශම 3කට ලියුවොත් මේකේ මූල 2යිනේ. මේක දශම 3කට ලියුවොත් ඍණ 1.4114. right. දැන් බලන්න. ලකුණු 20 ගත්ත කෙනාගේ Z ස්කෝර් එක ළමයි ඍණ 1.4114. මෙයා ඍණ 1.4114. දැන් අපි ගමු අනිත් කෙනා. ඔය විදිහටම හොයන්න බලන්න 25 කෙනාගේ Z ලකුණු. Z 25න් අඩු කරන්න මධ්‍යයන්ය. ඒක බෙදන්න සම්මත අපගමනයේ 5යි මූල 2. මෙතන එන්නේ ඍණ 5. මේ පැත්ත. මෙතන එනවා ඍණ 1යට මූල 2යි. හරි? මේව සරල කරගන්න පුළුවන්. අපි මේක අපරිමේයයි. ඕනනම් 1.41 හතර දාලා බෙදන්න පුළුවන් අමාරුයි. ඕගලන්ට ඉගෙනුවා හරය පරිමේය කියන්නේ සාමාන්‍ය පිළිවෙල. ඒක කරන්නේ සුළු කිරීමේ පහසුව. උඩයි යටයි දෙකම මූල දෙකෙන් වැඩි කරගන්නවා. එනවා ඍණ මූල 2 බෙදීම 2යි. ඒ කියන්නේ ඍණ 1.41 4 බෙදීම 2යි. උත්තරේ තමයි මේක දෙකෙන් බෙදුවොත් ඍණ 0.7යි 0.7යි. ලකුණු 25ට අනුරූප කෙනාගේ Z ලකුණු ඕක කියලා ඍණ 7යි 0.7යි. ඔය විදිහට හොයන්න තිය. ලකුණු 30 ගත්ත කෙනාගේ Z ලකුණු. එහෙනම් මොකද කරන්නේ? 30න් අඩු කරනවා මධ්‍යයන් 1.30යි. බෙදීම සම්මත අපගමනයේ 5යි මූල 2යි. බිඳුව බෙදීම සංඛ්‍යාවක් කියන්නේ. Z 30 කෙනාගේ බිඳුව. මෙන්න මෙයාගේ සම්මත අපගම මෙයාගේ Z ස්කෝර් එක බිඳුව. හරි. දැන් මම මේකෙන් හදන්නම්. එහෙනම් 35 ගත්ත කෙනාගේ Z ස්කෝර් එක. එහෙනම් 35න් 30ක් අඩු කරලා 5යි මූල 2කින් බෙදෙනවා. මේකෙන්නේ 5 බෙදීම 5යි මූල 2. ඕක සුළු කළොත් එනවා. අර ඉස්සෙල්ලාගේ. මේක සුළු කළාම එනවා. 0.7යි 0.7යි. තමයි. ඔය විදිහටම 40 ගත්ත කෙනාගෙන් කොහෙද? 40න් අඩු කරනවා 30 බෙදීම
සම්මත අපගමනයේ 5යි මූල 2යි. මෙතන එනවා ධන 10ට 5යි මූල 2යි. මූල 2යි කියලා ඉන්නේ සුළු කළාම 1.4යි 1.4යි. ව්‍යායාම 1.4යි 1.4යි. නග්ගාල මේක ලියාගන්නකො මෙහෙම x 20 25 30 35 40 ඉසෙල් ස්කෝර් එක ලියන්න ඍණ 1.4යි 1.4යි ඍණ 0.7යි බිංදුවයි 7යි බිංදුවයි ධන 7යි බිංදුවයි 7යි 1.4යි 1.4යි ලකුණු 20 ගත්ත කෙනාගේ මේ ටික. 25 ගත්ත කෙනා කිසිත් ලකුණු මේ. හරිද? දැන් බලන්න. ඕනම ව්‍යාප්තියක අපිට ඔහොම හොයන්න පුළුවන්. අර දත්ත ප්‍රමාණය වැඩි වුණාම පන්ති ප්‍රාන්ත වලට කඩලා තමයි හදන්නේ. ඒ සිස්ටම් එක මේක. හරි? right. අපි එහෙනම් ළමයි තව ව්‍යාප්තියක් බලමු. මේ හුඟක් අයට තේරෙන්නේ නැහැ. අර විෂය ඉසෙට් ස්කෝර් එකක් ඇයි බලන්නේ? ඇයි මූලික ලකුණ දෙන්නේ නැත්තේ කියන්නේ. ඒකට මම හේතුව තව ටිකකින් කියන්නම්. තව ව්‍යාප්තියක් කළා. අපි සාමාන්‍යයෙන් බෞද්ධීය විද්‍යා විෂය ධාරාව. ඒ කියන්නේ ඔයගොල්ලෝ කියන විදිහට නම් A level maths කියලා විෂය ධාරාවක් නෑ. බෞද්ධීය විද්‍යා කියලා තියෙන්නේ. භෞතික නෙමෙයි බෞද්ධීය විද්‍යාව. ෆිසිකල් සයන්ස්. හරි මැත්ස් කරපු අයගේ අපි බලමු ගොඩාක් ලකුණු තියෙන අයගේ ඉසෙට් ස්කෝර් මොකද වෙන්නේ කියලා. හරි එතකොට යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් සියල්ලක් මේක. හරි රයිට්. අපි එහෙනම් තව ව්‍යාප්තියක් බලමු. හරි දැන් දෙවෙනි ව්‍යාප්තිය දෙවෙනි උදාහරණය කියලා මේක ලියන්නකො. 75 85 90 95 මේ තව විෂයක සිසුන් 5 දෙනෙක් ගත්ත ලකුණු ටික. ලියාගන්නකො මේක. අපි මේකෙත් බලමු ඉසෙට් ස්කෝර් එක කොහොමද ගණනය කරන්නේ කියලා. එහෙනම් ලියන්න. ඉස්සෙල්ලාම මධ්‍යන්නේ වෙන්නේ. මධ්‍යන්නේ වෙන්නේ මේ ටික ඔක්කොම එකතු කරනවා. මේ ටික ඔක්කොම එකතු කරලා පහෙන් බෙදලා. ඕක පහෙන් බෙදුවොත් ඒ මධ්‍යන්නේ 85 කියලා. මේ ටික ඔක්කොම එකතු කරලා පහෙන් බෙදුවොත් 85යි කියලා. අපි මේකේ විචලතාවය හොයමු. මේකේ අපි විචලතාවය හොයමු. විචලතාවය ගන්න එක් අගයෙන් මධ්‍යන්නේ අඩු කරනවා. එක් අගයෙන් මධ්‍යන්නේ අඩු කරලා වර්ග කරනවා. 80ෙන් 85ක් අඩු කරලා වර්ග කරනවා. 85ෙන් 85ක් අඩු කරලා වර්ග කරනවා. 90ෙන් 85ක් අඩු කරලා වර්ග කරනවා. 95ෙන් 85ක් අඩු කරලා වර්ග කරනවා. ඕක බෙදනවා. පහයි. බලන්න. 75න් 85ක් ගියාම ඍණ 10යි ඍණ 10 වර්ගයේ 100යි. මේක ඍණ 5 වර්ගයේ ධන 25යි. බිංදුවයි. මෙතන බිංදුවයි. 95න් 80 ධන 5 වර්ගයේ 25යි. මේක 100යි. පිළිම 5. මේක සුළු කළොත් එන්නේ 250 පහෙන් බෙදුවාම ඉන්නේ 50යි. S වර්ගයේ ඉන්නේ 50.
කියන්නේ 50 වර්ගමූලය. ඒ කියන්නේ 5යි මූල 2යි. ඉස්සෙල්ලා වගේ. ලියන්න. මේකේ හොඳම ටික ළමයි විග්‍රහ කරන එක, විවරණය කරන එක. මුගක් අය ළමයි විභාගේ පාස් වෙන්න කරන්නේ මේව පාවිච්චි කරන්නේ මොකටද කියලාවත් දන්නේ නැහැ. අපි ඉගෙන කතා කරමු. තව ටික. හරි? ටයිම් එක හරියද? ඉවරයි. දැන් එක එක්කෙනාගේ ඉසෙට් ස්කෝර් ගණනය කරන්න බලන්නකො ඉස්සෙල්ලා වගේ. X bar S කියන්නේ 5යි මූල 2. දැන් ගන්න 75 ගත්ත කෙනාගේ සෙට් ලකුණු. මේකේ තේරුම ලකුණු 75 ගත්ත කෙනාගේ සෙට් ස්කෝර් එක. 75න් 75න් අඩු කරනවා 85. ඒක බෙදනවා සම්මත අපගමනයේ 5යි මූල 2. මෙතන එනවා ඍණ 10. බෙදීම 5යි මූල 2. ඍණ 2යට මූල 2. එනවා. මේකේ මූල 2යි කියලා සුළු වුණාම ඍණ 1.41. ඍණ 1.41. දැන් අනිත් අයත් හොයමු. 80 ගත්ත කෙනා. ऋण 85 දෙකයි. 5යි මූල 2. ඍණ 5යට මූල 5යි මූල 2යි. ඔක අපි ඉස්සෙල්ලා සුළු කළා මේක. ඍණ 0.7යි. අසූ පහ ගත්ත කෙනාගේ සෙට් ස්කෝර් එක 85න් 85 කඩු කරනවා 5යි මූල 2කින් බෙදලා බිඳුවයි කියලා 85 ගත්ත කෙනාගේ සෙට් ස්කෝර් එක බිඳුව මෙයාගේ බිඳුව හරි දැන් ඔය විදියටම හොයමු 90 ऋण 85 ලෝක සුළුනහම වෙන්නේ 5ට 5යි මූල 2යි. ඒ කියන්නේ ධන 0.7යි 0.7. මේක ධන. හරි. ඔය විදිහටම අපි 95 ගත්ත කෙනාගේ ඒක දාගන්න 95 ගත්ත කෙනාගේ උනා හදලා බලමු 95 ඍණ 85 බෙදීම 5යි මූල 10යට 5යි මූල 2 1.41 හරි දැන් ළමයි මේක දෙමේ හොඳම සෙට් අපිට ළමයි දෙයක් විග්‍රහ කරන්න ගියාම ඒවැ ගණනය කිරීම අවශ්‍යයි ගණිතය අවශ්‍යයි මේ ගණිතය කොච්චර වැදගත්ද කියන එක ළමයි අපිට තේරුම් යන්නේ
අපිට දේවල් කතා කරන්න පුළුවන් ගොඩක් දේවල්. දැන් A level ළමයි දන්නේ නැහැ. ඇයි Z ස්කෝර් එකක් ගන්නේ කරන්න හේතුව. හරි? සමහර අය කියන අපි මැත්ස් තෝරගන්නේ. එතකොට මැත්ස් එක්ක කතා කරනවා ID කරන අය ඉන්නවා. ඒගොල්ලන්ට පාඩුවක් වෙනවද කියලා අහනවා. දන්නේ නැහැ. ඒක නිසා විෂය මාරු කරනවා. ඔක්කොම පැහැදිලි කිරීම කරන්න තමයි තව තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ තීරණය කරන්න. මේ අපේ රටට වෙලා තියෙන්නේ මිනිස්සු හරි දේවල් දන්නේ නැහැ. කවුරුත් කියන ඒවා පිළිගන්නවා. Taman හොයලා බලන්නේ නැහැ. හැමතැනකම තියෙන ප්‍රශ්නයක දේශපාලනය කතා කරලා තියෙන්නේ, අධ්‍යාපනය කතා කරලා තියෙන්නේ. මොකද Taman හොයන්නේ නැහැ. කවුරු හරි කියපු දෙයක් ගැන කතා කරනවා. බුද්ධියෙන් විමසලා තොරතුරු ගන්න. right? ඒක නිසා අපිට මේ ගණිතය කියන එක මාර වැදගත්. ඒ වගේ දේවල් කතා කරනවා. right? හරි. එහෙනම් අපි බලමු. ව්‍යාපෘති දෙක සංසන්දනය කරලා මම ඉතුරු ටික ඔයගොල්ලොත් එක්ක කතා කරමු. දැන් බලමු ළමයි අපි මේ ගැන පුරෝකථනයක් කරලා. මේ බලන්නකො. මෙන්න අපි හදපු ව්‍යාපෘති දෙක. එක ව්‍යාපෘතියක ළමයි අරගෙන තින්නේ ලකුණු මෙහෙම. ඒගොල්ලන්ගේ Z අගයන් මෙහෙම. තව ව්‍යාපෘතියක ලකුණු මෙහෙම. ඒගොල්ලන්ගේ Z අගයන් මෙහෙම. ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා ළමයි. මෙයාගේ Z අගයයි මෙයාගේ Z අගයයි සමානයි. සමහර අය පම්පෝරි ගහම කිසිම දෙයක් දන්නේ නැතුව ළමයි මේ කම කරන්නේ. Z ස්කෝර් එකක් ගැන දන්නේ නැතුව ළමයි උද්ඝෝෂණය කරනවා. ඒකේ මේ භාගයට දැනගෙන උද්ඝෝෂණය කරනවා. හරි? ළමයි පේපර් අපි හිතමුකෝ මේ අවුරුද්දේ පේපර් එක අමාරුයි. මේ අවුරුද්දේ පේපර් එක ලේසියි කියලා. එතකොට ළමයි කලබල වෙන්න ඕනේ නැහැ. මොකද Z අගයන් මක්කේනවද? සමානයි. පේපර් එක ලේසි වුණා අමාරු වුණා කියලා ළමයි ප්‍රශ්නයක් නැහැ. ඒකට තමයි මේ Z ස්කෝර් එක හදන්නේ. එතකොට පේපර් එක ලේසි වුණා කියලා මේ සමාන තමයි කෑ ගහන්නේ. හරි? ඉතින් අවුලක් නැහැ ළමයි. මේ බලන්න මේකේ ඒක ගත්තා. එයාගේ Z එක ඍණ. මෙයාගේ ලකුණු 20 ගත්තත් ඒ ගන්න. මෙයාගේ ලකුණු 40 Z එක 1.41 කරයි. මෙයාගෙත් 1.41. එහෙනම් පේපර් ලේසි වුණා කියලා ළමයි වැඩක් වෙන්නේ නැහැ. මොකද කැම්පස් එකට තෝරන්නේ ABC වලින් නෙමෙයි Z ස්කෝර් එක. ඒක ළමයි Aද Bද Cද කියන එක ප්‍රශ්නයක් නෑ ළමයි. ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්න කෙනාට. එයා හරියට දන්න කෙනෙක් නම් ළමයි. එයා දන්නවා මේ ලකුණ නෙමෙයි වැදගත් වෙන්නේ. පේපර් එක අමාරු වුණොත් ලේසි වුණොත් ළමයි ඔයගොල්ලන්ට තේරෙනවනේ. ලේසි පේපර් එකක් අරගෙන ඒගොල්ලෝ ඒකක් දාලා යනවා. අමාරු පේපර් එක අරගෙන මෙයා 40ක් අරගෙන යනවා. මෙයාගේ හිණ මෙයාගේ දන්. එතකොට ළමයි තීරණයක් ගන්න පුළුවන් නේද සාධාරණ වෙන්න ඕනේ කාටද කියලා. එතකොට ළමයි කෑ ගහන්න ඕනද පේපර් එකක් අමාරුද? නෑ ඒක අදාළ නෑ. සාමාන්‍යයෙන් ඒ දෙන ප්‍රතිශතය වෙනස් වෙයි. එතකොට කරන්නේ ලකුණු මට්ටම ඒකට වෙනසක් කිරීමක් කරයි. ඒක විභාග දෙපාර්තමේන්තුවෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මම දන්නේ නැහැ මොන ආයතනයකද කරන්නේ කියලා කරයි. ඒක අපි ඒකට පරිණාමන කියලා තියෙනවා. අපි ඒකෙදි කතා කරමු. මේ සංඛ්‍යානය කියන්නේ කටපාඩමින් ඉගෙන ගන්න ඕන විෂයක් නෙමෙයි. උඹලා ඒ ලෙවල් වලට මේක කරත් එකයි නැතත් එකයි. හැබැයි සංඛ්‍යාන ඉගෙන ගන්න. මේක ලකුණු වලට විතරයි නෙමෙයි හදන්න පුළුවන්. බරට, උසට, ඒ වගේම දැන් මේ දවස්වල යන කොවිඩ් කේස් එකට ඔය ඔක්කොම හදන්න පුළුවන්. මේවමත් තමයි තීරණ කරන්නේ. හරි? රයිට්. එහෙනම් ළමයි මේ ළමයි එක අවුරුද්දක පේපර් එක අමාරු වෙලා එක අවුරුද්දක ලේසි වුණොත් වෙනවා. හරිද? ප්‍රශ්නයක්. දැන් බලමු ළමයි. මේව දේවල් කතා කරමු. දැන් මට මේ ළඟදී දැනගන්න හම්බුන දෙයක් තමයි සර් මේ පොදු විෂය ධාරාව යටතේ කම්බයින්ඩ් මැත්ස් කරනවා. එතකොට පොදු විෂය ධාරාවට කම්බයින්ඩ් මැත්ස් කරනවා මේකත් එක්ක ID කරනවා. එතකොට කම්බයින්ඩ් මැත්ස් නැතුව වෙනත් විෂය ධාරාවක් කරනවා. ආර්ට්, කොමර්ස්, ටෙක් ඕන දෙයක්. එතකොට ඒ ළමයි හිතාගෙන ඉන්නවා මේක පාස් වෙන්න අමාරුනේ. පාස් වෙන්න ලකුණු ගන්න අමාරුයි. අර ලේසි විෂයක් දාලා ඒ දානවා. ලේසි විෂයක් දාලා ඒ දැම්මත් වැඩක් නැහැ. මේකේ S එක එනගෙනාගේ Z ස්කෝර් එක 1.4යි. මෙයාගේ ඒක ආවා. එයාගේ දින 1.4යි. මම දන්නේ නැහැ මෙහෙම ව්‍යාප්ති වෙයිද කියලා. ලකුණු සාමාන්‍යයෙන් අඩු වෙන්නේ. කම්බයින්ඩ් වල සාමාන්‍යයෙන් අඩු. අඩු වුණාට ප්‍රශ්නයක් නෑ නම. එකක් තමයි Z ස්කෝර් එකට බලපෑමක් වෙන්නේ නැහැ. හානියක් වෙන්නේ නැහැ. එතකොට මේ ළමයා කම්බයින්ඩ් ටෙස්ට් උරගන්න එකේ තව chance එකක් තියෙනවා. මොකද
IT එක කම්බයින් වෙස් කරපු කට්ටියට තමයි ෆිසිකල් සයන්ස් ෆැකල්ටි මේ ෆිසිකල් සයන්ස් කරන්න පුළුවන්. සයන්ස් ෆැකල්ටි එකේ ඩිග්‍රී කරන්න පුළුවන් මේගොල්ලන්. IT එක මේ ඒක කම්බයින් කරපු අයට තමයි තව විෂයන් කරන්න පුළුවන්. කම්බයින් නැති අයට තමයි IT කෙරුවට වැඩක් නැහැ. තව කැම්පස් වලට යන්නත් බෑ. පෝස්ට් වල ගන්නත් බෑ. මේක වුණා UGC එකෙන් ගහලා තියෙන පොත බලන්න. අපේ සමාජයේම තියෙන වරද තමයි මොනම හරි දෙයක් කිව්වොත් කාගෙන් හරි අහන්න. කවුද දන්නේ කියන පුද්ගලයා දන්නවද නැද්ද කියලා. ඒකට අදාළ මූලාශ්‍ර තියෙනවා ළමයි ඒක හොයන්න. උසස් පෙළ ළමයි ගත්තොත් 199ක් මම දන්න තරමින් භෞතික විද්‍යාව ලියලා තියෙන ග්‍රන්ථයක් පාවිච්චි කරලා නැහැ. සංයුක්ත ගණිතයට ලියලා තියෙන ග්‍රන්ථයක් පාවිච්චි කරලා නැහැ. රසායන විද්‍යාව ලියලා තියෙන ග්‍රන්ථයක් පාවිච්චි කරලා නැහැ. කවුරු හරි උගන්වපු දෙයක් එහෙමම ලියා ගන්න. ඕගොල්ලෝ දන්නේ නැහැ ඕගොල්ලන්ට ගැළපෙන්නේ මොන විදිහද කියලා. ඒකනේ ගුරුවරු මාරු කරන ටිකක් වෙලා. හරි ඒක නිසා ළමයි අපි දෙයක් කරනකොට ගොඩාක් දේවල් විඳන්න වෙනවා. මේවා තනියෙන් හොයන්න. සියලු දේවල් තනියෙන් හොයන්න. එහෙනම් ව්‍යාපෘතික පැහැදිලි මේක ලේසි විෂයක් වෙලා මේක අමාරු විෂයක් වෙලා මේක ලේසි විෂයක් වුණත් වැඩක් නෑ ළමයි. ඒකනේ කියන්නේ අර සමහර විෂය ධාරාවෙන් කරලා ඒ තුන ගත්තත් කැම්පස් යන්න බෑ. අපේ C2යි S2 යනවා. C2යි S2 යනවා ළමයි කැම්පස්. ඒකට හේතුව මේ ඉතින් හරියම ළමයි ඒක සාධාරණ වෙන්න බෑනේ. ඒක සාධාරණ වෙන්න බෑනේ. ඒක නිසා තමයි ඉසෙට් ස්කෝර් එක ගණනය කරන්නේ. ඒක නිසා ඉසෙට් ස්කෝර් එකෙන් ළමයිට සාධාරණයක් වෙන්නේ. ඕක 2000 ඉඳලා තමයි ළමයි ඉසෙට් ස්කෝර් එක ආවේ. අපි යන කාලේ ඉසෙට් ස්කෝර් එක තිබ්බේ නෑ. අඩුම මම නිවැරදිව ලකුණු 180ක් ගන්න ඕනේ විෂයන් හතරට කැම්පස් එකට ඇප්ලිකේෂන් එක දාන්න. එතකොට පේපර් එක අමාරු වුණොත් ලේසිවොත් ප්‍රශ්න. පොඩි වෙනස් කිරීමක් කරන්න පුළුවන්. හරි. ඉතින් ඒ නිසා තමයි ඕගොල්ලෝ මේක තමයි ඉසෙට් ස්කෝර් එක ගැන කියන්න තියෙන්නේ. right? ඒක නිසා විෂය තෝරගන්නකොට කවුරුත් කියනවට පිළිගන්නවට කරන්න එපා. ලේසි වුණාට වැඩක් නැහැ. තේරුම් ගන්න. මේක අමාරු වුණාට අඩු ලකුණක් ආවට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක chance එක මේ විෂය කරන එකේ chance එක වැඩි. මම ගණිතය බලන හින්දා නෙමෙයි කියන්නේ. ඕගොල්ලෝ බලන්න. හැබැයි අනිත් අයට ඉන්න ඕනේද? ඔව් අනිවාර්යෙන්ම ඉන්න ඕනේ ළමයි. ආර්ට් කරන කට්ටිය ඉන්න ඕනේ. කොමර්ස් කරන කට්ටිය ඉන්න ඕනේ. අපේ ප්‍රශ්නේ තියෙන ළමයි ඔය අතර අනුපාතයක්. අනුපාතයක ප්‍රශ්නයක් තියෙනවා. ඒකනේ ඔය ටෙක් කියන සබ්ජෙක්ට් එක මැත් එකෙන් ආවේ ඒකනේ. කොමර්ස් ආර්ට් මේ කම්බයින් මැත්ස් කරන කට්ටිය බයෝ කරන කට්ටිය අඩු නිසා වැඩිපුරම ඉතින් අවස්ථාව තියෙන්නේ ඒගොල්ලන්. මොකද ඒගොල්ලෝ කරන ප්‍රැක්ටිකල් ගොඩක් ප්‍රැක්ටිකල් කරන්නේ. ප්‍රායෝගිකයි. ඒක නිසා තමයි ඒගොල්ලන්ට තියෙන යුක්ත අවස්ථාව මම මේ කියනවා නම් ඔයාලා බලන්න. නමුත් ඒ කට්ටිය අඩුයි. අර කට්ටිය වැඩි වුණාම ජොබ් එකක් දෙන්න බැරි වෙනවා. මේ වර්තමාන ජනාධිපතිවරයා කියන්නේ ඩිග්‍රී එකක් ගන්නට වැඩක් නැහැ. ඒගොල්ලන්ට ජොබ් එකක් දෙන්න බෑ කියලා. ඒ කියන කතාව හරිනවා. හරි ඒක නිසා ළමයි බුද්ධිමත් වෙන්න ඕනේ. සියලු දෙනා බුද්ධිමත් වෙන්න ඕනේ. බුද්ධිමත්ව තීරණ ගන්න. මම මේ ඉසෙට් ස්කෝර් එක ගැන මේ විදිහට කරන්න කියලා මම යවපු ගාන කියලා මොකද මේ හුඟක් අය දන්නේ නැහැ. මේක කියන්නේ ගියාම මහ ලොකු දෙයක් හැටියට හිතාගෙන මේ සරල දෙයක් සරලව කියලා දෙන්න. දැන් මේගොල්ලෝ හයි සර් ඉතින් ලංකාවේ ඉතින් කම්බයින් මැත්ස්ම 40000 30000 විතර ලියනවනේ කොහොමද මේම හදන්නේ? ඉතින් ඒකනේ ළමයි පන්ති ප්‍රාන්තර දෙන්නේ මොකද? බිඳුව 10 20 කියලා සංඛ්‍යාත්යන් දාලා දෙන්නේ ඒකනේ. මේවේ අපි සම්මත අපගමනයේ මැදෙන්න යොමු නැද්ද? ඒවනේ. එතකොට ඒ විදිහට තමයි ඒක පාවිච්චි කරන්නේ. හරි? එහෙනම් අපි බලමු ළමයි පේපර් එකක් අමාරු වුණාම ලකුණු ගන්න අඩු කරලා කොහොමද ළමයි විභාගේ පාස් කරවන්නේ කියලා ඊළඟ වීඩියෝ එකේ. අපි ඒකට කියනවා ඒකජ පරිණාමය. ඒකජ පරිණාම වලින් බලමු ළමයි. ප්‍රායෝගිකව මොකද්ද කරන්නේ? හරි. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් ළමයි. හයි.